වසර දසදහසක පෘථුවියේ අනාගතය. ඕනෑම කෙනෙක්ට අපේ පෘථුවියේ අතීතය පිළිබඳව තොරතුරු ඉතාමත් පහසුවෙන් සොයාගන්න පුළුවන්. යෝධ ඩයිනෝසරයන්, දැවැන්ත උල්කාපාත, ඉපැරණි ගෘහ නිර්මාණ වැනි බොහෝ දේවල් පිළිබඳව විස්තර මේ වන විටත් ඔයාලා දන්නවා ඇති. හැබැයි ඔයාලා හිතලා තියෙනවද අනාගතයේදී අපේ පෘථුවියට මොන වගේ දේවල් සිද්ධ වෙයිද කියලා? මේ සම්බන්ධ පර්යේෂණවල නියැලලා ඉන්න විද්‍යාඥයන් අපේ පෘථුවියේ අනාගතය පිළිබඳව ඔවුන් දක්වන ආකල්ප පිළිබඳවයි අද අපි මේ වීඩියෝවෙන් ඔයාලට අරගෙන ආවේ. ඉදිරි වසර දසදහස් තුළ පෘථුවියට සිදුවෙන දේවල් පිළිබඳ පැහැදිලි විග්‍රහයක් විනාඩි 10කින් අපි දැන් සිදු කරනවා. වර්ෂ 2024 2024 වර්ෂයේදී SpaceX ආයතනය අඟහරු ග්‍රහයා වෙතට යානාවක් යැවීමට සූදානම් වෙනවා. මෙම වැඩසටහන මගින් බලාපොරොත්තු වෙන්නේ අඟහරු ග්‍රහයා මත ජනාවාස ඉදිකිරීමේ හැකියාවක් තිබේදැයි පරීක්ෂා කිරීමයි. වර්ෂ 2025 අමරිකානු විශේෂඥයින් පවසන විදිහට 2025 වර්ෂයේදී ලෝක ජනගහනය බිලියන 8ක් පමණ වෙනවා. 2050 වර්ෂයේදී ජනගහනය බිලියන 10ක් දක්වා වැඩි වෙනවා. වර්ෂ 2026 1883 වර්ෂයේදී ඉදිකිරීම් ආරම්භ වුණු ස්පාඤ්ඤයේ සග්‍රඩා ෆැමිලියා දේවස්ථානයේ ඉදිකිරීම් කටයුතු නිමවනු ඇතැයි අපේක්ෂා කරනු ලබන්නේ 2026 වර්ෂයේදී. මෙම දේවස්ථානයේ ඉදිකිරීම සඳහා මේ තරම් දීර්ඝ කාලයක් ගතවීමට හේතුව එම දේවස්ථානයේ සියලු ගෘහ නිර්මාණ කටයුතු විශේෂ ආකාරයකට කැටයම් කරන ලද ගල් කුට්ටි යොදාගෙන සිදු කිරීම නිසායි. කෙසේ වෙතත් 2026 වර්ෂයේදී මෙම දේවස්ථානයේ ඇතුළත නැරඹීම සඳහා බැතිමතුන්ට සහ සංචාරකයන්ට අවස්ථාව ලැබෙනවා. වර්ෂ 2028 2028 වර්ෂයේදී වැනීසිය සම්පූර්ණයෙන්ම ජන ශූන්‍ය කලාපයක් බවට පත්වෙනවා. වැනීසිය නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට නොවුණත් ගොඩනැගිලිවල ඉහළටම ජලමට්ටම පැමිණීමේ අවධානමක් පවතිනවා. වර්ෂ 2029 අපි ඊළඟට කියන්න යන්නේ පොළවට ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත විශාල ග්‍රාහකයක් පිළිබඳව. මෙම ග්‍රාහකය හඳුන්වන්නේ ඇපෝෆිස් කියලා. මේ 2029 වර්ෂයේදී පෘථිවියට සැතපුම් 23859ක් ආසන්නයෙන් ගමන් කිරීමට නියමිතයි. මීටර 370ක විශ්කම්භයකින් යුත් මෙම ග්‍රාහකය පෘථිවියේ හෝ සඳේ ඝට්ටනය වීමට 2.7ක සම්භාවිතාවක් පවතිනවා. එහෙම ඝට්ටනයක් සිදු වුණොත් ඩයිනෝසරයන්ට සිදුවුණ දේ අපිටත් සිද්ධ වෙන්න බැරි නැහැ. වර්ෂ 2033 අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක වලින් පෘථිවියට මදක් හෝ සමාන භූවිෂමතා ලක්ෂණ ඇති ග්‍රහලෝකය තමයි අඟහරු. ඉතින් 2033 වර්ෂයේදී අඟහරු ග්‍රහයා වෙතට මිනිසුන් සහිත යානාවක් යැවීමට සූදානම් කරමින් පවතිනවා. මේ අභ්‍යවකාශ වැඩසටහන හඳුන්වන්නේ අවුරෝරා කියලා. පර්යේෂකයන්ගේ අරමුණ මිනිසුන්ට සත්‍ය වශයෙන්ම අඟහරු මත ජීවත් වීමේ හැකියාවක් තිබේද යන්න වග සොයා බැලීමයි. වර්ෂ 2036 අපි කලින් සඳහන් කළා වගේම මෑත අනාගතය තුළ වැඩිපුරම සිද්ධ වෙන්නේ අභ්‍යවකාශ ගවේෂණ කටයුතු. එම ගවේෂණ කටයුතු වල තවත් ඉදිරිපීමක් විදිහට 2036 වර්ෂයේදී ඇල්ෆා සෙන්චුරි තාරකා මණ්ඩලය වෙත මිනිසුන් රහිත අභ්‍යවකාශ යානාවක් යැවීමට කටයුතු සූදානම් කරමින් පවතිනවා. ඇල්ෆා සෙන්චුරි වෙත අධික වේගයෙන් පියාසර කරන මෙම අභ්‍යවකාශ යානය සූර්ය විකිරණ පීඩනය භාවිත කරන සූර්ය රුවල් එම තාරකා මණ්ඩලය තුළ රැඳවීමට නියමිතයි. ඇල්ෆා සෙන්චුරි වෙත ගමන් කිරීමට මෙම යානයට වසර 20ක පමණ කාලයක් ගත වෙනවා. ඒ විතරක් නෙවෙයි, මෙම තාරකා මණ්ඩලයේ සිට නැවත පෘථිවියට පණිවිඩ රැගෙනීම සඳහා මෙවැනි සූර්ය රුවල් 5ක් ස්ථාපනය කළ යුතු වෙනවා. වර්ෂ 2040 2040 වර්ෂය වන විට දැනට පර්යේෂණ මට්ටමේ පවතින තාප න්‍යෂ්ටික ප්‍රතිකාරක එහෙමත් නැත්නම් තර්මෝනියුක්ලියර් රියැක්ටර්ස් භාවිත කිරීමට පටන් ගන්නවා. 2007 වර්ෂයේදී දකුණු ප්‍රංශයේ ප්‍රදේශයක ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය 2040 වර්ෂයේදී වැඩ අවසන් කිරීමට නියමිතයි. මෙමගින් වඩාත් ආරක්ෂාකාරී ලෙස විදුලි බලය උත්පාදනය කිරීමට හැකියාව ලැබෙනවා. මෙම බලාගාරයේ යම් අනතුරක් සිදු වුණත් ඉන් සිදුවන හානිය ඉතාමත් අවමයි. වර්ෂ 2048 වර්තමානයේදී ඇන්ටාර්ටිකා ප්‍රදේශය තුළ ගවේෂණ කටයුතු සිදුවන්නේ ඉතාමත් අවම මට්ටමින්. ඒ වගේම මේ කලාපය ආරක්ෂා කිරීම සඳහා සියලුම ජාතීන් බැඳී සිටිනවා. ඇන්ටාර්ටික් ගිවිසුම් ක්‍රමය අනුව මේ කලාපයේ කිසිදු රටකට අත්පත් කරගන්න බෑ. ඒ වගේම කිසිදු න්‍යෂ්ටික අත්හදා බැලීමක් හෝ කැණීමක් සිදු කරන්න බෑ. හැබැයි 2048 වන විට දැනට මේ කලාපයේ තහනම් කර ඇති ඛනිජ නිස්සාරණ කටයුතු සඳහා ඇති තහනම ඉවත් කරනු ඇතැයි විශේෂඥයන් මත පළ කරනවා. වර්ෂ 2050 වර්ෂය වන විට අඟහරු ග්‍රහයා මත ජනාවාස ඉදිකිරීමට නියමිතයි.
මේ කාලය වන විට මාස්වන් ව්‍යාපෘතිය හරහා අඟහරු ග්‍රහයා වෙත මගේ ප්‍රවාහන කටයුතු සිදුවනු ඇතැයි අභ්‍යවකාශ විද්‍යාඥයන් පවසනවා. හැබැයි ඊට කලින් අන්තර් ග්‍රහලෝක සංචාර සඳහා ඇති ගැටලු විසඳාගත යුතු වෙනවා. අඟහරු ග්‍රහයා සහ පෘථිවිය අතර සෝපානයක ක්‍රියාවලියට සමාන යමක් ඉදිකිරීමටත් ඔවුන් අදහස් කරනවා. හැබැයි ඒ මේ තොරතුරු නිල වශයෙන් වාර්තා වන තොරතුරු නෙවේ. වර්ෂ 2100 2100 වර්ෂය සම්බන්ධයෙන් විද්‍යාඥයන් පවසන කරුණු ඉතාමත් භයංකරයි. ඔවුන් පවසන විදිහට පෘථිවියේ කාලගුණය ඉතාමත් නරක අතට හැරෙනවා. මුළු ලෝකයේම අවුල් වියවුල් සහිත ග්‍රහලෝකයක් බවට පත්වෙනවා. ඒ විතරක් නෙවෙයි, පෘථිවියේ වාසීන් තුළ රෝගබිය සහ යුදබියත් මේ කාලයේදී ඇති වෙනවා. පෘථිවියේ උෂ්ණත්වය සීඝ්‍ර ලෙස ඉහළ යාමට පටන් ගන්නවා. වර්තමාන ලෝකයේ ඇති වී තිබෙන කාලගුණ විපර්යාස පිළිබඳව සලකා බැලීමේදී මෙවැනි තත්ත්වයක් උදා වනු ඇතැයි නිශ්චිත වශයෙන්ම කියන්න පුළුවන්. හදිසි ජලගැලීම් තත්ත්ව, කුණාටු, වියලු කාලගුණය හා අධික උෂ්ණත්වය නිසා ඇතිවන ලැබුගිනි මේ සඳහා සාක්ෂි සපයනවා. නාසා විද්‍යාඥයන් පවසන විදිහට මේ තත්ත්වය ඇතිවීමට හේතුව තමයි වායුගෝලය වෙත මුදාහරනු ලබන අති විශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය. 2015 වර්ෂයේදී වායුගෝලයේ තිබුණු කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයට වඩා 2100 වර්ෂයේදී එම සාන්ද්‍රණය දෙගුණයකටත් වඩා වැඩි වෙනවා. මෙවැනි අහිතකර වෙනස්වීම නිසා නිව්යෝක්, ලොස් ඇන්ජලිස් සහ ජෙරුසලම වැනි නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ක් තරම් ඉහළ යනවා. ලන්ඩන් සහ පැරිස් වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ට වඩා වැඩි වෙනවා. නාසා පර්යේෂණවලට අනුව එවරස් ප්‍රදේශයේ හිමාල ග්ලැසියරය මේ කාලයේදී සම්පූර්ණයෙන්ම දිය වෙනවා. වර්ෂ 3000 වර්ෂය වන විට මිනිසුන් පෘථිවියෙන් වඳ වී නොගියත් ලොව පුරාම උෂ්ණත්වය තවත් සෙල්සියස් අංශක 15කින් පමණ වැඩි වෙලා මූදු මට්ටම තවත් අඩි 36කින් ඉහළ යනවා. මේ හේතුව නිසා ලන්ඩන් නගරයේ වැඩි කොටසක් මුහුදු ජලයට යට වෙනවා. ඒ වගේම මේ කාලයේදී පෘථිවිය නිතරම දේශගුණ විපර්යාසවලට ලක් වෙනවා. එසේ සිදුවීමට හේතුව තමයි උතුරු අත්ලාන්තික් ප්‍රදේශයේ ඇතිවන දේශගුණ විපර්යාසය. එංගලන්තයට ලැබෙන උණුසුම් ගල්ෆ් වායු දහරා පවා මේ කාලයේදී නැති වෙලා යනවා. සාගරවල මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 3කින් පමණ අඩු වෙනවා. හැබැයි ආක්ටික් ප්‍රදේශයේ අයිස් දියවීමට පටන් ගත්තොත් නැවතත් සාගර මතුපිට උෂ්ණත්වය ඉතා කෙටි කාලයක් තුළ සෙල්සියස් අංශක 8කින් පමණ ඉහළ යෑමේ හැකියාවක් පවතිනවා. ඉතින් අපි දිගටම ෆොසිල ඉන්ධන භාවිත කළොත් පෘථිවියේ උෂ්ණත්වය වැඩි වෙලා සාගර ජල මට්ටම ඉහළ යාමේ අවධානමට ලක් වෙනවා. බංග්ලාදේශය, ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි ආසියාතික ප්‍රදේශ විතරක් නෙමේ, ෆ්ලොරිඩා වැනි මුහුදු මට්ටමට ඉතාමත් ආසන්න ප්‍රදේශත් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වෙනවා. මේ නිසා මිනිසුන් මිලියන ගණනක් අවතැන් වෙනවා. ඒ වගේම මුහුදු ජලයේ ආම්ලිකතාවයේ සැලකිය යුතු මට්ටමෙන් අඩු වෙන්න පටන් ගන්නවා. කොරල්, මුහුදු ප්ලාංග ඇතුළු සම්පූර්ණ සාගර පද්ධතියටම මෙමගින් දැඩි ලෙස හානි පැමිණෙනවා. මේ වගේ දේවල් ගැන ඕනවට වඩා කල්පනා කරද්දී ජීවිතය ගැන කලකිරෙන්නත් පුළුවන්. එහෙම නේද? හැබැයි ඉතින් මේ හැමදේම රැඳිලා තියෙන්නේ අපේ මිනිස් ක්‍රියාකාරකම් මත. ඉදිරියේදී මෙවන් තත්ත්වයක් උදා නොවෙන්න නම් වහාම ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න වෙනවා. වසර 4000ත් 5000ත් අතර කාලේ වැඩිවන ජනගහනයත් සමග මේ කාලයේදී භාණ්ඩ හා සේවා සඳහා අධික ඉල්ලුමක් ඇති වෙනවා. පෘථිවියේ සිටින අයව වෙනත් ග්‍රහලෝකවලට යැවීමට විද්‍යාඥයන් සමත් වුණත් පෘථිවිය මත වගා කටයුතු කිරීම සහ කර්මාන්තශාලා ඇති කිරීම අපහසු වෙනවා. මේ නිසා බිලියන ගණනක් ජනතාවට ආහාර ලබා දීම සඳහා සාගර ගොවිපළවල් දහස් ගණනක් ඉදිකරනු ලබනවා. මෙමගින් අති විශාල ආහාර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබෙනවා. මෙවැනි සාගර ගොවිපළවල් වල මත්ස්‍ය වර්ගවලට අමතරව ඇල්ගී වර්ගත් නිෂ්පාදනය කරනවා. මේවා ආහාර සඳහා පමණක් නෙවෙයි, ඉන්ධන වශයෙන් උත් භාවිත කරනවා. විද්‍යාව හා තාක්ෂණය ඉතාමත් දියුණු තත්ත්වයකට පත්වුණු අවධියක් තමයි මේ කාලය. ඒ වගේම මොලේ ක්‍රියාකාරීත්වය සඳහා ටෙලිපති වැනි ඉතාමත් දියුණු තාක්ෂණික උපක්‍රම භාවිතයටත් මිනිසුන් හුරු වෙනවා. මේ කාලයේදී හැඟීම් අවබෝධ කර ගැනීම සහ ඒවා දුරස්ථව sannivedanaya කිරීම පොතක් කියවනවා වගේ ඉතාමත් පහසු දෙයක් බවට පත් වෙනවා. මේක හරි අපූර්ව දෙයක් කියලා ඔයාලට හිතෙනවා ඇති. වර්තමානයේ වන විටත් විද්‍යාඥයන් මොලෙන් නිකුත් වන සංඥා ග්‍රහණය කර ගැනීමේ උපකරණ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් 4000-5000 වැනි වර්ෂවලදී යම් තොරතුරක් මොලේට සම්ප්‍රේෂණය කිරීම හෝ මොලෙන් යම් දෙයක් sannivedanaya කිරීම ඉතාමත් පහසු කටයුත්තක් බවට පත් වෙනවා නිසකයි. ජාන තාක්ෂණය උපයෝගී කරගෙන ඉතාමත් බුද්ධිමත් මිනිසුන් සහ අමරණීය මිනිසුන් බිහි කිරීමේ හැකියාවක් ලැබෙනවා. මේ කාලය වන විට මොලය පරිගණකය හා කෙලින්ම සම්බන්ධ කිරීමේ හැකියාවක් තිබෙනවා. එමගින් ශරීරයේ වයස්ගත වීම සම්පූර්ණයෙන්ම නවත්වනවා. වර්තමානයේ වන විට මිනිසුන් මුහුණ දෙන කන්නැසීමේ දුර්වලතා, පෙනීමේ දුර්වලතා, මතක ශක්තියේ දුර්වලතා සහ රෝගාබාධ මේ කාලය වන විට සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. විවිධ රෝගාබාධ සඳහා ශරීරයේ ඔරොත්තු දීමට පටන් ගන්නවා.
නැනෝබොට් කියන්නේ වර්තමානය වන විටත් සිද්ධාන්තමය වශයෙන් කතාබහට ලක් වෙලා තිබෙන මාතෘකාවක්. මෙහිදී ශුද්‍ර රොබෝ යන්ත්‍ර මිනිස් සිරුරේ රුධිර වාහිනී තුලට ඇතුල් කර සිරුර පුරා සංසරණය කිරීමට සැලැස්වීම මගින් විවිධ අන්දමින් හානි වී ඇති සෛල නැවත ප්‍රතිසංස්කරණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වසර 5000 වන විට අධික ලෙස වැඩිවන ජනගහනය හේතුවෙන් ලොව පුරා රටවල් අතර පවතින භාෂාමය සහ මුදල්මය සීමාවන් සම්පූර්ණයෙන්ම ඉවත් වී යනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. ඒ කාලයේදී මිනිසුන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන් වර්තමානයට වඩා බොහෝ සෙයින් වැඩි දියුණු විය හැකි බවත් පැවසෙනවා. මේ නිසාම ලොව පුරා භාවිත වන භාෂාවන් ප්‍රමාණය 2ක් හෝ 3කට සීමා විය හැකි බවත් භාවිත කරන මුදල් ඒකකය මුළු ලොවටම පොදු එකක් විය හැකි බවත් අනුමාන කෙරෙනවා. එසේත් නැත්නම් මුදල් භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් වී ලෝකයේ ඕනෑම තැනක සිට භාවිත කළ හැකි ඉලෙක්ට්‍රොනික ක්‍රමයකට ගනුදෙනු සිදුවීමටත් ඉඩ තිබෙනවා. වසර 7000ත් 8000ත් දක්වා කාලය. විශ්වයේ සහ පෘථිවියේ කුමන ආකාරයේ සිදුවීම් සිදුවුණත් ඇතැම් දේවල් සදාකාලිකව වෙනස් නොවී පවතීවි. පෘථිවිය මේ වන විටත් සූර්යයා වටා පරිභ්‍රමණය වෙමින් පවතීවි. ඒ වගේම චන්ද්‍රයා පෘථිවිය වටා තවදුරටත් ගමන් කරමින් පවතීවි. පෘථිවිය සහ චන්ද්‍රයා අතර පවතින ගුරුත්වාකර්ෂණ බලය මෙලෙසින්ම පවතීවි. කොහොමුණත් පෘථිවියට අයත් චන්ද්‍රිකාවන් දවසින් දවස අඟලින් අඟල විශ්වයේ කෙළවර සොයාගෙන ඉදිරියටම ගමන් කරාවි. ඒ වගේම අපි පෙර සඳහන් කළ ආකාරයට මිනිසුන් තමන්ගේ කාර්යයන් සඳහා කෘතිම බුද්ධිය භාවිත කිරීම සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබේවි. ඒ විතරක් නෙවෙයි, අනතුරක් හෝ යම් කිසි සිදුවීමක් මගින් අතක් හෝ පාදයක් අහිමි වී යාම තවදුරටත් කනගාටු වීමට හේතුවක් බවට පත් නොවේවි. බයෝනික් තාක්ෂණය මගින් තමන්ට අහිමි වූ අවයවය ස්වභාවික අවයවයට සමාන අයුරින්ම නිපදවා ගැනීමට අවස්ථාව ලැබෙන අතර තමන්ට අවශ්‍ය නම් පරණ අවයව ඉවත් කර ක්‍රියාකාරීත්වයෙන් වැඩි අලුත් අවයවයක් නැවත සවි කර ගැනීමට අවස්ථාව උදාවන්නත් පුළුවන්. නැනෝබොට් මගින් පාලනය වෙන කෘතිම භාෂාවන්, කෘතිම ගොඩනැගිලි සහ ස්වයංක්‍රීය කුණුකසල එකතු කරන උපකරණ වැනි දේවල් මේ කාලය වන විට නිර්මාණය වෙන්න පුළුවන්. ඒ වගේම කාලකුණේ වැනි සංසිද්ධීන් පවා පාලනය කිරීමට හැකි වෙන්න පුළුවන්. කිසිම ආකාරයකින් ඔබට ඔබේ අත වෙහෙසා වැඩ කිරීමට සිදුවන එකක් නැහැ. අවශ්‍ය ඕනෑම දෙයක් කර ගැනීම සඳහා කුඩා බොත්තමක් එබීම හෝ පරිගණක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් වේවි. වසර 10000ත් 20000ත් දක්වා කාලය. අවසාන වශයෙන් කතා කරන මේ කාලයේදී නම් කුමන දෙයක් සිදුවේ දැයි ස්ථිර වශයෙන් අනුමාන කරන්න හුඟක් අපහසුයි. නමුත් සමහර විද්‍යාඥයන් මේ කාලය පිළිබඳවත් මත පළ කරලා තිබෙනවා. ඒ නිසා අපිට ඔවුන්ගේ වචන ඉවත හෙලන්න හැකියාවක් නැහැ. ඔවුන් පවසන ආකාරයට මේ කාලය වන විට ලෝපුරා ජීවත් වන සියලුම දෙනා අමරණීය බවට පත්වන අතර රොබෝවරුන් මෙන් ක්‍රියා කරනවා. ඒ වගේම නැනෝබොට් තාක්ෂණය භාවිත කර සම්පූර්ණ වශයෙන්ම සුපිරිසිදු පරිසරයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර මිනිසුන් කිසිම විටක රෝගීන් බවට පත් නොවේවි. ඒ වගේම පෘථිවිය මත කිසිම ආකාරයකින් යුද්ධ ඇති නොවන අතර සෝපාන වැනි උපකරණ භාවිතයෙන් ග්‍රහලෝක අතර ගමන් කිරීමේ හැකියාවද ලැබෙන බවයි ඔවුන් පවසන්නේ. ඉතින් අද අපි අරගෙන ආපු වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාලගේ අදහස මේ වීඩියෝ එකේ පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ විශ්මයජනක තොරතුරු අරගෙන එන අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලට සුබ දවසක්. අපි තවත් වීඩියෝවකින් හමු වෙමු.